ආයිබෝන් දෙකට මම අද ඔබට ඉතා වැදගත් පාඩමක් කතා කරන්න හදන්නේ. ඔබේ තුන්වෙනි වාරේ පාඩමක්. ඔබේ පොතේ තියෙන මාතෘකාව පරිමාණ රූප. මේ පරිමාණ රූප කියන එක පොඩ්ඩක් ඔයගොල්ලෝ දන්නවා. අපි ඊට ඉස්සෙල්ලා පරිමාණ රූප ඇඳීමට හේතු වෙන මේ ස්ථානයක පිහිටීම. ස්ථානයක පිහිටීම කියන නිවැරදි සම්මත ක්‍රමය කියලා දෙන්න මම ලැහැත් වෙන ඔක්කොටම විතර. අපි පිහිටීම කියලා පුංචි පන්තිවල පාඩමක් තුනකට ඔබට මතක ඇති ඔය පහේ පන්ති කාර්යය පිහිටීම ප්‍රකාශ කරනවා. අපි පිහිටීම ප්‍රකාශ කරේ කොහොමද පුංචි දවස්වල? අපි පිහිටීම ප්‍රකාශ කළේ අපි හිතමු දැන් මෙතන ඉන්නවා මම ළමයා. මේ ළමයාගෙන් අපි කියනවා දැන් ළමයා අර පිටිය පැත්ත බලාගෙන ඉන්නවා නම් මේ ළමයාගේ වම් අත මේ පැත්ත දකුණු අත නේද? ළමයාගේ වම් අත පැත්තෙන් අපි කියනවා අපි හිතමු මේ ගහ තියෙනවා. ඊළඟට දකුණු අත පැත්තෙන් ගලක් තියෙනවා. ඒ ආකාරයට කියන්නේ වම් අත දකුණු අත ඉදිරිපස පසුපස නේද? ළමයාට ඉදිරියෙන් තව මොනවාද? ළමයාට පසුපසින් තව මොනවාද? ඒ තමයි අපි පිහිටීම තව කෙනෙක් ඉන්න තැන ඉඳලා එයාගෙන් කොයි පැත්තේද කියලා බලලා ප්‍රකාශ කරන විදිය. ඒක තරම් සාර්ථක කරන ක්‍රමයක් වෙන්නේ නැහැ පුතේ. මොකද මේ අපිට මේ අතට ප්‍රකාශ කරන්න පුළුවන් වම් අත පැත්තේ දකුණු අත පැත්තේ හරි අත හිටියොත් එහෙම නැත්නම් ඉස්සරහා එහෙම නැත්නම් පසුපසෙන් හරියට තියෙන දෙයක් ගැන විතරයි. මේ අතරක දෙයක් එහෙම තිබුණොත් අපිට මේ ක්‍රමයට පිහිටීම ප්‍රකාශ කරන්න බෑ. දැන් මම අද ඔබට කියා දෙනවා පිහිටීම ප්‍රකාශ කරන සම්මත ක්‍රමය. නිවැරදි ක්‍රමය. පිහිටීම ප්‍රකාශ කරන්නේ අපි ප්‍රධාන වශයෙන් තැනක ඉඳලා තව තැනක පිහිටීම. දැන් මේ මං ඉන්න තැනේ ඉඳලා මට ඈතින් පේනවා ගහ. ඒ ගහේ පිහිටීම නිවැරදිව ප්‍රකාශ කරන ක්‍රමය මම දැන් කියා දෙන්නද. පිහිටීම ප්‍රකාශ කරන්නේ අපි උතුරු දිශාව පාවිච්චි කරලා. උතුරු දිශාව පාවිච්චි කරලා. අපි දන්නවා අපි මෙහෙම අඳිනවා උතුර ඊළඟට මේ කොයිද? නැගෙනහිර මේ දකුණ බටහිර. එතකොට මේ උතුරු දිශාව north east south west ඔනම ඉංග්‍රීසි අකුරුත් පාවිච්චි කරා. එතකොට උතුරු දිශාව පාවිච්චි කරලා පිහිටීම් ප්‍රකාශ කරන්නේ අපි යම් තැනක පිහිටීම අපි හිතමු දැන් මෙතන A කියලා ලක්ෂයේ ඉන්නවා කෙනෙක්. මෙතන B කියලා ලක්ෂයේ ඉන්නවා තවත් කෙනෙක්. මම අහනවා A වල ඉඳලා A වල ඉන්න කෙනාට B පේන විදිය. B A ගෙන් කොයි විදිහට B පිටලා තියෙනවා. මේ A ලක්ෂයේ ඉඳලා B ලක්ෂයේ පිහිටීම ප්‍රකාශ කරන්නේ අපි උතුරෙත් එක්කලා සාධන කෝණයත් සමගින් ඒ දෙන්නා අතර දුරක් ප්‍රකාශ කරන්න ඕනේ පිහිටීම ප්‍රකාශ කරන්න. දැන් අපි මෙයාගේ A වල ඉඳලා බැලුවාම මෙයාගේ පිහිටීම ප්‍රකාශ කරන්න ක්‍රම මම කියා දෙනවා අහගන්න. පිහිටීම ප්‍රකාශ කරන්නේ අපි බලන තැන උතුර ලකුණු කරන්න ඕනේ ඉස්සෙල්ලාම. උතුර. ඊළඟට අපි බලන පුද්ගලයා මෙතන නම් ඉන්නේ අන්න එතන යා කරන රේඛාව යා කළා උතුරේ ඉඳලා දක්ෂිනාවර්ත කෝණයමයි ඉන්නේ. අන්න එතන තමයි විශේෂය තියෙන්නේ. උතුරේ ඉඳලා දක්ෂිනාවර්ත කෝණය මනින්න ඕනේ. දකුණට එන දකුණට මනින්න ඕනේ කෝණ. මෙන්න මේ කෝණය. ඒකට අපි කියනවා ඒ කෝණයට කියනවා දිගංශය කියලා. එතකොට මේ තියෙන්නේ මෙන්න මේ කෝණයේ විශාලත්වය තමයි A සිට B ගේ දිගංශය. එතකොට දිගංශය කියන්නේ මොකද්ද? යම් තැනක පිහිටීම යම් තැනක ඉඳලා උතුරේ සිට දක්ෂිනාවර්තව කැරකෙන කෝණයේ තරමට. කෝණයටයි කියන්නේ පුසේ දිගංශය කියලා. එතකොට මේ කෝණය අපි කියමු අංශක 40යි කියලා. දිගංශය ලියනකොට කොයි පැත්තක පිහිටියත් මනින්නේ උතුරේ ඉඳලා දක්ෂිනාවර්තව එකම අතකට. ඒකින්ද දිගංශය ලියා දක්වන්නේ ඉලක්කම් 3කින්.
ඒකට හේතුව ඔබට තව ඉස්සරහා පන්ති වලට යනකොට කියලා දෙනවා මම. දැන් මම කියන්නේ දැන් මතක තියාගන්න දිගංශය ලියා දක්වන්නේ ඉලක්කම් 3කින්. එතකොට මේ කෝණේ 40 නම් අපි ඒක ලියන්න ඕනේ මෙතන 40 බිඳුවයි 4යි බිඳුව. එතකොට A සිට B හි දිගංශය අංශක 40යි. 40 ලියන්නේ බිඳුවයි 4යි බිඳුව. එතකොට දිගංශය කියලා කියන්නේ පිහිටීම ප්‍රකාශ කිරීම සඳහා භාවිතා කරන උදව් කරගන්නා කෝණය. ඒක මනින්නේ කොහොමද? ඕනම තැනක පිහිටීම මනින්නේ ඒ බලන තැන ඉඳලා උතුර ලකුණු කරලා උතුරේ ඉඳලා දක්ෂිනාවර්තව කැරගෙන කෝණය. එතකොට පිහිටීම ප්‍රකාශ කරන්නට මේ දිගංශය විතර ප්‍රකාශ කළාට මදි. දිගංශයත් එක්කලා මේ දුර තියෙන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ A සිට B හි දිගංශය. අපි හිතමු මේ දුර මීටර් 100යි කියලා පුතේ. එහෙනම් A සිට B ගේ පිහිටීම A සිට B හි පිහිටීම දැන් පුළුවන් පිහිටීම ප්‍රකාශ කරන්න දිගංශය අංශක 40යි 40ක් හා මීටර් 100ක් දුරින් තමයි B පිහිටන්නේ. එතකොට පිහිටීම කියන්නේ දුරක් ඕනේ. නැත්තම් දිගංශය විතරක් තමයි මේ කෝණයෙන් එන්නේ. එතකොට ඔබ දිගංශය කියන එක තේරුම් ගන්න ඕනේ. දිගංශය කියන්නේ තැනක පිහිටීම උතුරේ සිට දක්ෂිනාවර්තව හැරෙන කෝණේ තරමටයි කියන්නේ දිගංශය කියලා. එතකොට මනින්නේ උතුරේ ඉඳලා මනින පැත්ත දකුණු අතපැත්ත දක්ෂිනාවර්තව කෝණේ සඳහන් කරන්නේ ඉලක්කම් 3කින්. ඒ කාරණා තුන විශේෂයි. දැන් අපි බලමු මේ ප්‍රධාන දිශාවල දිගංශය ඉස්සෙල්ලා. එතකොට මේක උතුරමනේ. උතුරේ දිගංශය අංශක 0යි. උතුරේ දිගංශය අංශක 0යි. එතකොට මේ උතුරේ ඉඳලා නැගෙනහිරට කැරකෙනකොට මේ කෝණේ කීයද? නැගෙනහිර පැත්තට කැරකෙනකොට අංශක 90යි. එහෙනම් නැගෙනහිර දිගංශය අංශක 90යි. දකුණු දිගංශය උතුරේ ඉඳලා දකුණට කැරකෙනකොට දක්ෂිනාවර්තව අංශක 92යි අංශක 180යි දිගංශය. බටහිර 180ට දැන් දක්ෂිනාවර්තව කැරකෙන්න ඕන. කැරකෙනකොට මේ පැත්තට කැරකෙන්නේ නැහැ. අන්න ඒක දැනගන්න. වාමාවර්තව නෙමෙයි. දිගංශය ප්‍රකාශ කරන්න නම් දක්ෂිනාවර්තව කැරකෙන්න. එතකොට මෙතන 90 ඒවා 3ක් කැරගෙනවා. මේ පැත්තෙන් බැලුවොත් 90 1යි. එතකොට 360න් 90ක් අඩුකලක් හරි නැත්නම් 90 3ක් කියේ 270යි. එතකොට බටහිර දිශාවේ දිගංශය ලියන්න ඕනේ අංශක 270. ඔය මං ප්‍රධාන දිශා 4 දිගංශය ලියුවේ. දැන් අපි මෙතන තියෙනවා A කියලා ලක්ෂයක්. මෙතන තියෙනවා P කියලා ලක්ෂයක්. A සිට P හි දිගංශය. එතකොට A සිට P හි දිගංශය හොයන්න මොනවද අපි දැනගෙන ඉන්න ඕන? මෙතන උතුර ලකුණු කරන්න. හරි? උතුර ලකුණු කරන්න ඕන. ඔන්න උතුර ලකුණු කළා. එතකොට මම ඒ රේඛාව තව ටිකක් දික් කරන්නම් පල්ලෙහාට. එතකොට මෙහි උතුර නම් මෙහි දකුණනේ. ඒකත් දැනගන්න. උතුර දැන් මෙතන P තියෙන්නේ. එතකොට ඔන්න මම P ආකලා. එතකොට දැන් කෝණේ දක්ෂිනාවර්තන මෙන්නෙන්න ඕනේ. මෙන්න මේ කෝණේ මෙන්නෙන්න ඕනේ. ඔබට හැබැයි කියන්න පුළුවන් මේ උතුරයි දකුණයි තියෙන මෙන්න මේ ටික කෝණේ කීයද? අංශක මේ ටික අංශක 180යි. උතුර දකුණ අතර කෝණේ 180යි. මෙයාගේ දිගංශය කියන්නේ 180ෙන් බෑ. මෙයාගේ දිගංශය කියන්නේ තව මේ ටික එන්නත් ඕනේ. මේ ටික එන්නත් ඕනේ. මේ ටික කීයද? අංශක අපි කියමුකෝ මේ ටික අංශක 20යි කියලා. මේ කෝණේ 20යි. එහෙනම් දැන් A සිට P හි දිගංශය අපි දිගංශය විතරක් හොයමු. A සිට P හි දිගංශය අංශක කීයද? ඔව් පුතේ මේක දැන් සම්පූර්ණ කෝණය දැන් කියන්න පුළුවන්. මේක ටික 180යි තව 20යි දිගංශය අංශක 200යි. දැන් ඔබට
ඔය රූප සටහනේම ඔබට කියන්න පුළුවන්ද P සිට A දිගංශය. එතකොට ඔයා P වලත් උතුර ලකුණු කරන්න. දැන් P වල ඉඳලා A දිගංශය කියන්න නම් උතුරේ ඉඳලා දක්ෂිනාවර්තව මෙන්න මේ කෝණය. ඔබට ඔය තොරතුරු වලින් මේ කෝණේ ගණනය කරගන්න පුළුවන්. උත්සාහ කරන්න. මේ බලන්න. මේ තියෙන්නේ උතුර, මේ තියෙන්නේ උතුර. දැන් මම අදින්නම් පැත්තක මේ උතුර, මේ උතුර. උතුර දැක්වෙන රේඛාවල් කීයක් ලකුණු කළා? උතුර දැක්වෙන රේඛාවල් කීයක් ලකුණු කළා? ඒ රේඛා සමාන්තරයි. අන්න ඒක තේරුම් ගන්න. ඒතකොට මේ රේඛා දෙකත් සමාන්තර. මම නොකියුවට මෙයත් උතුර නම් මේ දෙන්න සමාන්තර බව තේරුම් ගන්න. ඒතර මෙයත් උතුර නම් මේ දෙන්න සමාන්තරත් වෙනවා. සමාන්තර නම් ඔබ දන්නවා මේ කෝණේ අතර තියෙන සම්බන්ධතාවය. එයා මොනවද? ඒවා මිත්‍ර කෝණ. එතන මිත්‍ර කෝණ ගැන දන්නේ මොකද්ද? මිත්‍ර කෝණ එකතු කළාම 180යි. ඔබ දන්නවා ඊළඟට මේ පාදේ පල්ලෙහාට තව ටිකක් දික් කරොත් ඔබ දන්නවා මේ කෝණේ මේකයි අතර තියෙන සම්බන්ධය. මේ දෙන්න. ඒවා මොනවාද? ඒකාන්තර කෝණ. එතන ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමානයි. මිත්‍ර කෝණ නම් විශාලත්වයෙන් සමාන නැහැ. එතකොට මිත්‍ර කෝණ වල දන්නේ කෝණ එකතු කළාම 180යි කියලා. එතකොට ඔබ මේ දිගංශය ගැන ගණනය කිරීම වලින් කරනකොට උතුර දැක්වෙන රේඛා අතර තියෙන සම්බන්ධය මොකද්ද? ඒක සමාන්තරයි. දැන් මේ කෝණ හොයාගන්න මෙන්න මේ කෝණේ 20යි කියලා දීලා තියෙනක ඔබට බැරිද? ඇයි? මේ සමාන්තර රේඛා දෙකක් නේද? මෙහෙම තියෙන කෝණ මේ තියෙන මේකයි නේද? මේක 20යි. එහෙනම් මේක කීයද? මේක 20යි ඒකාන්තර කෝණ. ඒ නිසා A සිට P දිගංශය 200 වෙනකොට P සිට A දිගංශය අංශක 20යි. ඇයි මේ කෝණෙත් 20ක් වෙන්නේ? දැන් මම කිව්වොත් එහෙම මේ AP අතර දුර මීටර් 75යි කියලා. එහෙනම් A සිට P පිහිටීම කියන්න ඕනේ දිගංශය අංශක 200ක් හා මීටර් 75ක් දුරින් තමයි A පිහිටලා තියෙන්නේ. ඊළඟට P සිට A දිගංශය අංශක 20යි. P සිට A පිහිටීම P සිට දිගංශය අංශක 20කින් හා මීටර් 75ක් දුරින් තමයි A පිහිටන්නේ. පිහිටීම කියන්න දුරත් ගන්න ඕන පුතේ. දිගංශය විතරක් කිව්වොත් එයා තියෙන රේඛාව තමයි අපිට පෙන්වන්න කරන්නේ. දැන් P සිට A දිගංශය 20යි කියන්නේ දිගංශය 20ක් වූ දිශාවක තමයි ඒ තියෙන්නේ. කොහෙද ගන්නෙ නෑ. දිගංශය 20ක් වූ දිශාවක මේ. එතකොට එයා පිහිටි දිශාව තමයි මේකෙන් පෙන්වන්නේ. දුර ඕනේ පිහිටි තැන කියන්නේ. දැන් අපි තවත් ඒ වගේ එකක් දෙකක් හදමු. දැන් මේ අපිට පරිමාණ රූප වලට යන්න ඉස්සෙල්ලා ඔබ මේ තොරතුරු ටික හොඳට දැනගන්න ඕනේ. දැන් අපි බලමු මේ සමතල පොළවේ පිහිටි මේ තිරස්තලයේ පිහිටීම් ප්‍රකාශ කරන්න තමයි දිගංශය භාවිත කරන්නේ. දැන් මේ කෝණ මනින්න ඔබට උපකරණ හදලා දී ඉස්කෝලේ ඒකට කියනවා කෝණ මනුව කියලා. ඇයි මේක දැන් අපි පුතේ අපි මෙතන මම කියා දෙන්න. A B C මේ කෝණේ අංශක 60යි. මේ කෝණේ අංශක 50යි. එතකොට ඔබට පේනවා මේ කෝණේ අංශක 70ක් වෙනවා. බලන්න හරි නේද කියලා? ඔව්. මේ රූප සටහනේ අපිට කියනවා අපි හිතමු BC කියලා කියන්නේ C හා B පිටලා තියෙන BC කියලා කියන්නේ නැගෙනහිර බටහිරට විහිදුණු රේඛාව. එතකොට මොකද්ද? BC රේඛාව තියෙන්නේ නැගෙනහිර බටහිරට. මේ නැගෙනහිර මේ බටහිර. එහෙනම් මෙතනින් උතුර ලකුණු කළොත්
උතුර. මං කියනවා C සිට A හි දිගංශය කියලා. ඔයා C සිට A හි දිගංශය කියන්න නම් C වල උතුර ලකුණු කරන්න එපා. C සිට A හි දිගංශය. එතකොට පුතේ C සිට A හි දිගංශය කියන්නේ ඔයා උතුර ලකුණු කළාම මේ නැගෙනහිර නම් මේ කෝණේ අංශක කීයක් වෙන්න ඕන? ඔව් නැගෙනහිරයි උතුරයි අතරේ කෝණේ අංශක 90යි. ඒක හොඳට තේරුම් ගන්න. නැගෙනහිර මේ උතුර අතර කෝණේ අංශක 90යි නම් මේක අංශක 30ක් වෙනවා. ඒක අංශක 30ක් වෙනවා. දැන් උතුරේ ඉඳලා දක්ෂිනාවර්තව කෝණේ තියෙනවා A දක්වා C සිට A වල දිගංශය අංශක 30යි. ඒක ලියන්න ඕනේ ඉලක්කම් 3කින්. දැන් මම කියනවා අපිට පුළුවන් වේද B සිට A හි දිගංශය B සිට A හි දිගංශය බලන්න නම් B වලත් ඔයා උතුර ලකුණු කරන්න ඕනේ. ඉතින් දැන් මේ තියෙන්නේ බටහිරනේ. මේක නැගෙනහිර බටහිර දැක්වෙන රේඛාවක් නේ යන්නේ මේක මම කිව්වනේ. එහෙනම් මේක 50 නම් මේ කෝණේ කියලා. ඔව් මේක අංශක 40ක් වෙන්න ඕනේ මේ කෝණේ. දැන් ඒ කෝණේ දැක්කා. දැන් ඔබ කියන්න බලන්න B වල ඉඳලා C වල A වල දිගංශය B වල සිට A වල දිගංශය කියන්න නම් B වල උතුර ලකුණු කරලා දක්ෂිනාවර්ත කෝණෙ මනින්න ඕනේ මෙතෙන්ට. ඔව් දක්ෂිනාවර්ත කෝණෙ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ කෝණෙ මනින්න ඕනේ. හැබැයි ඔබට දැන් පහසු ක්‍රමයක් තියෙනවා. මේ ටික 40යි. මේ B ලක්ෂ්‍ය වටේ රවුමක් කරකුණාම කෝණේ අංශක 360යි. අපි දන්නවනේ පුතේ ලක්ෂයක් වට රවුම කෝණේ අංශක 360යි කියන. එහෙනම් මේ ටික 40 නම් මෙන්න මේ රවුම මෙතෙන්ට කීයක් වෙයිද? 360න් අඩු කරන්න ඕනේ 40ක්. එතකොට 320යි සම්පූර්ණ කෝණය. එතන මේ සම්පූර්ණ කෝණේ 320 නම් දක්ෂිනාවර්තව මැනෙන කෝණෙනේ. එහෙනම් B සිට A වල දිගංශය අංශක 320යි. දැන් ඔය අපිට කියන්න පුළුවන්ද B සිට C ගේ දිගංශය. කාගේද? B සිට C හි දිගංශය. OB මෙතන. මෙන්න C. එතකොට ඔයා මෙතන උතුරේ ඉඳලා මේ පැත්තට කෝණේ ගන්නවා. මෙන්න මේ රවුමේ මේ මෙතෙන්ට. ඒක නම් කියන්නේ ලේසි මේ උතුර මේ බටහිර. එතන කෝණේ කීයද? ඔව් 93 නේ. කියන්නේ 270යි. දැන් මට කියන්න මේ B සිට C හි දිගංශයනේ. ඔබ කියන්න බලන්න C සිට B හි දිගංශය. C සිට. දැන් C මෙතන. එයාගේ ඉඳලා මෙයාගේ දිස. මේන් ඉඳලා මෙතන උතුරේ ඉඳලා මේ කෝණය. උතුරේ ඉඳලා මේ කෝණ කීයද? අංශක 90යි. C සිට B දිගංශය අංශක 90යි. දැන් ඔබට කියන්න පුළුවන්ද මේක දිහා බලන්න. C සිට A හි දිග ආයක ලිව්වා C සිට A හි. ඔබ B සිට A හි දිගංශයත් ලිව්වා. ඊළඟ B සිට C වල දිගංශය ලිව්වා. C සිට B වල දිගංශය ලිව්වා. හොඳයි. දැන් ඔය දිගංශය ටිකක් තේරුම් ගන්න මම ඒ ගැටලුව දුන්නේ. අපි පරිමාණ රූප ගැන තව ටිකක් ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. දැන් මේ දිගංශය පිළිබඳ ඔබේ පොතේ මම කියා දුන්න අභ්‍යාස ටික කරලා පරිමාණ රූප අඳින්න ඊගාවට සූදානම් වෙන්න. දිගංශය පිළිබඳ තියෙන අභ්‍යාස ටික කරන්න. තෙරුවන් සරණයි.